නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පඨාන දේශකස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පඨාන දේශකස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්බුද්දස්සේ පඨාන දේශකස්සේ මූලාසනයේ වැඩ සිටින්නා වූ පූජනීය ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න කාරුණික වාසනාවන්ත පින්තුනි ගංගාරාම විපස්සනා භාවනා මධ්‍යස්ථානයේහි පූජනීය කොස්ගොඩ ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයේ යටතේ සෑම සතියකම ඉරිදා දවසේදී පවත්වනු ලබන ප ဋ ාණ ධර්ම සත්‍යයනාව අද දවසේ පැවැත්වීමටයි අපි සියලු දෙනාම සූදානම් වන්නේ. පින්තුනි අපේ ස්වාමීන් වහන්සේලා මේ ධර්ම සත්‍යයනාව පවත්වන්නේ බුදු කුසලයක් සිද්ධ කරගැනීමේ අරමුණ විතරක් නෙවෙයි තියෙන්නේ. මේ ලංකා ද්වීපය තුල අපි වගේම තවත් බොහෝ බෞද්ධ ජනතාව ඉන්නවා. ඒ බොහෝ බෞද්ධයන් අතරට මේ ප ဋ ාණ ධර්මයේ ව්‍යාප්ත කිරීමේ අදහසත් සහිතවම තමයි මේ පින්කම සිද්ධ වෙන්නේ. පින්තුනි අපි හැමදෙනාම දන්නවා අපි සරණ ගියා වූ ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දස බලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාර සංඛේය කල්පලක්ෂයකට ඉහතදී තමන් වහන්සේගේ සංසාර දුකින් අත මිදීම අතටපත් වෙච්ච වෙලාවේ ඒ අතටපත් නිවන් සම්පත්තිය ලෝක සත්වයා වෙනුවෙන් අත්හැරලා දාලා උන්වහන්සේ අදිෂ්ඨානයක් පිහිටුවා ගත්තා. ඒ අදිෂ්ඨානය තමයි බුද්ධෝහං බෝධයිස්සාමි මුත්තෝහං මෝචයේ පරේ තින්නෝහං තාරයිස්සාමි සංසාරෝගා මහබ්බය. මේ තමයි මහා බෝධිසත්වයන් වහන්සේගේ චිත්ත සංතානයේ තුල උපදවාගත් ඉලක්කය. පළවෙනි කාරණාව තමයි බුද්ධෝහං බෝධයිස්සාමි. අහං මම බුද්ධෝ ලෞතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා චතුරාර්ය සත්‍ය ධර්මය ਸਰවාකාරයෙන් අවබෝධ කරගෙන එතනින් අවසන් කරන්නේ නැහැ. අන්‍ය වූ සත්වයන්ටත් අවබෝධ කරවන්නෙමි. පළවෙනි අදිස්ථානය තමයි මම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අන්‍ය වූ සත්ව සමූහයාටද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවන්නෙමි කියන අදිස්ථානය. තින්නෝහං තාරයිස්සාමි. මම සංසාර සාගරයෙන් එතර වෙලා අන්‍ය වූ සත්වෙනුත් සංසාර සාගරයෙන් එතර කරවන්නෙමි. මුත්තෝහං මෝචයේ පරේ. මම සංසාර දුකින් අත මිදිලා අන්‍ය වූ සත්වෙනුත් සංසාර දුකෙන් අත මුදවන්නෙමි. හේතුව තමයි සංසාරෝගා මහබ්බය. මේ කෙලවරක් නැතුව ජාතියෙන් ජාතිය ඉපද මේ යන සංසාර ගමන මහා බය සහිතයි, දුක් සහිතයි, කම්කටොළු සහිතයි. මේ ගාථාවෙන් දැක්වෙන්නේ මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතුරා බුද්ධත්වයට ප්‍රාර්ථනා කරන අවස්ථාවේ තමන් වහන්සේගේ සිත තුළ ඇති කරගත් බලාපොරොත්තුව නැවත ඒක මතක් කරගන්නට ඕන. මම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අන්‍ය වූ සත්වයන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවන්නෙමි.
මම සංසාර දුකින් අත මිදිලා අන්‍ය වූ සත්වයන් සංසාර දුකින් අත මුදවන්නෙමි. මම සංසාර සාගරයෙන් එතර වෙලා අන්‍ය වූ සත්වයන් සංසාර සාගරයෙන් එතර කරවන්නෙමි. මෙන්න මේක තමයි මහා බෝධිසත්වයන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද යුග්මය අභියසදී ඇති කරගත් අදිෂ්ඨානය. ඒ අදිෂ්ඨානය ඇති කරගෙන එතෙන් පටන් මේ සංසාර සාගරයට බැසගෙන අනන්ත අපරිමාණ දුක් කම්කටොළු විඳිමින් දස පාරමිතා දස උපපාරමිතා දස පරමත්ත පාරමිතා කියන සමතින් සප්පාරමී ධර්මයන් සම්පාදනය කරගෙන එදා ජයශ්‍රී මා බෝධිරාජානන් වහන්සේ අභියසදී එදා බෝසත් සිත තුළ ඇති කරගත්ත අදිෂ්ඨානයෙන් කොටසක් සම්පූර්ණ කරගත්තා. ලෞතුරා බුද්ධත්වයට පත් වුණා. සංසාර දුකින් අත මිදුණා. සංසාර සාගරයෙන් එතර වුණා. ඒක තමන් වහන්සේ සම්බන්ධව ඇති කරුණු තුන. තමන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තා. තමන් වහන්සේ සංසාර සාගරයෙන් එතර වුණා. තමන් වහන්සේ සංසාර දුකින් අත මිදුණා. හැබැයි එදා බෝසතාණන් වහන්සේ ඇති කරගත්ත අදහස සම්පූර්ණ වුණේ නැහැ තාම. සම්පූර්ණ වුණේ නැති කොටස තමයි බුදුරජාණන් වහන්සේ අදට බෝසතාණන් වහන්සේ අදටපත් නිවන අත්තරිය තමන් වෙනුවෙන් පමණක් නෙවෙයි. දැන් ඉතුරු වෙච්ච කෘත්‍ය තමයි අන්‍ය වූ සත්වයන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවීම. අන්‍ය වූ සත්වයන් සංසාර දුකින් අත මුදවා ගැනීම. අන්‍ය වූ සත්වයන් සංසාර සාගරයෙන් ගලවා ගැනීම කියන මෙන්න මේ කාරණා තුන තවම ඉතුරුයි. එතකොට බුදුරජාණන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත් වෙලා දවස් 49ක් සති 7ක් බෝධි මූලය සමීපයේම ගත කරන්නට යෙදුණා. මේ ගත කරන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අදහස මුදුන් පමුණුවාගෙන සමාපatti සුවේන් කාලය ගත කරා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අන්‍ය වූ සත්වයන් සම්බන්ධව ඇති කරගත් අදහස අන්‍ය වූ සත්වයන්ට චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරවීම සඳහා ධර්ම දේශනා කිරීමට වැඩම කරන්නට යෙදුණා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ශාසනය බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියලා ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා. මේ කොටස් තුනෙන් මූලිකම රත්නයක් තමයි මේ ධර්ම රත්නය කියන කොටස. හැබැයි බොහෝ බෞද්ධයන්ට අවබෝධය නොවන රත්නයත් ධර්ම රත්නය කියන කොටසයි. අපි විහාරයකට ආවොත් එන හැම දවසකම බුද්ධ පූජාව තියෙනකොට බුද්ධ රත්නය අපේ සිතට අදහස් වෙනවා, අරමුණු වෙනවා, බුද්ධ සංඥාව ඇති වෙනවා. ඒ වගේම දානේ අවශේෂ කොටස ස්වාමීන් වහන්සේලාට පූජා කරනකොට සංඝ රත්නය සිතට අරමුණු වෙනවා, සංඝයා කියන සංඥාව තියෙනවා. හෝ ධර්මය. ධර්මයේ ගැන හැඟීමක් නැහැ. ධර්මයේ ගැන අවබෝධයක් නැහැ. එතකොට දිනපතාම බුද්ධ රත්නය සහ සංඝ රත්නය කියන එක අපේ සිතට අරමුණු වෙනවා. ඒ දෙක ප්‍රකටයි. ධර්ම රත්නය කියන එක අප්‍රකටයි. නමුත් පින්තුනි, බුද්ධ ශාසනයෙහි මේ ධර්ම රත්නය කියන එක විශේෂ ස්ථානයක් ගන්නවා. වැදගත් හේතුව තමයි මේ ධර්ම රත්නය නිසා තමයි අපේ ජීවිතවලට යහපත සිද්ධ වෙන්නේ. හරියට උපමාවකින් කියනවා නම් අපි අපේ පිපාසය නිවා ගන්න දිය උල්පත කියන එක උපකාරක වෙනවා.
දිය උල්පතක් ගත්තයින් පස්සේ ඒ සිසිල් ජලය මතුවෙන්නේ උල්පත තුලින්. ඒ සිසිල් ජලය රැඳිලා තියෙන්නේ උල්පතෙහි. ඒ නිසා උල්පත නැත්තම් සිසිල් ජලය නැහැ. නමුත් පිපාසිත සත්වයාගේ පිපාසය නිවෙන්නේ සිසිල් ජලය නිසා පමණයි. එතකොට මේ සිසිල් ජලය පානය කරයින් පස්සේ තමයි පිපාසිත සත්වයාගේ පිපාසය නිවෙන්නේ සංසිඳෙන්නේ. හැබැයි මේ ජලය ලැබෙන්නේ උල්පතෙන්. අන්න ඒ වගේ තමයි පින්තුනේ සත්වයාගේ సంతානය තුල තියෙන රාග ద్వේෂ මෝහ ආදී කෙලෙස් ගිනි යටපත් වෙලා සත්වයා බලාපොරොත්තු වන සුගති සැප නිර්වාණ සැප කියන මේ සැප සම්පත් ලං වෙන්නේ මාර්ගඵල ධර්මයන් උපදවා ගන්න පුළුවන්කම තියෙන්නේ ධර්ම රත්නය නිසයි. ඒ බව මෙසේ තේරුම් ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත් වෙලා දවස් 49ක් මුළුල්ලෙහි බෝධීන් වහන්සේ අභියස කාලය ගත කරා. මේ දවස් 49 මුළුල්ලේ කාගේ సంతානයේ තුලද මාර්ගඵල ධර්ම ඉපදුනේ? කවුද ධර්මය අවබෝධ කරගත්තේ? ඉන්නවද කවුරු හරි? කිසිම කෙනෙක් නැහැ. හැබැයි බෝසතාණන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත් වෙලා බුද්ධ රත්නය ලෝකේ බිහි වෙලා. හැබැයි කිසිම කෙනෙක් ධර්මය අවබෝධ කරගත්තේ නැහැ. එතකොට ඒකෙන් තේරෙනවා බුද්ධ රත්නය නිසා නෙවෙයි සත්වයාට ධර්මය අවබෝධ වෙන්නේ. සත්වයාට ධර්මය අවබෝධ වෙන්නේ ධර්ම රත්නය නිසායි. ඒක මෙහෙම තේරුම් ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දවස් 49ක් වැඩ ඉඳලා තමන් වහන්සේගේ මංගල ධර්ම දේශනාව පැවැත්වීමට බරණස් නෝරිසිපතනාරාමයට වැඩම කරා. ඒ වැඩම කරන අවස්ථාවේ පස්වග මහණුන් එතන ජීවත් වෙමින් හිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වඩිනකොට ඒ පස්වග මහණුන් බුදුරජාණන් වහන්සේගේ පාසිවුරු ආදී පිළිගන්න පෙරගමන්වත් ගියේ නැහැ මුලින්ම. නමුත් පසුව බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව මෛත්‍රී බලය නිසා দমনය වෙලා පාසිවුරු ආදී පිළි අරගෙන ධර්මය ඇසීමට සූදානම් වුණා. අන්න ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව පවත්වනවා. මෙන්න මේ අවස්ථාවේ තමයි ධර්ම රත්නය ලෝකයට පහළ වෙන්නේ. මෙන්න මේ වෙලාවේ මොකද මේ ධම්මචක්ක පැවතුම් සූත්‍ර දේශනාව අවසන් වෙන විට අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ සෝවාන් මාර්ග ඵලයන්හි පිහිටනවා. 18 කෝටියක් දෙවියන් බ්‍රහ්මයන් මාර්ගඵල අවබෝධයෙන් අග්‍රමහා මහ නිර්වාණය සාක්ෂාත් කරගන්නට යෙදුණා. එතකොට අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ඇතුළු 18 කෝටියක් දෙවියන් බ්‍රහ්මයන්ගේ సంతාන තුල මාර්ගඵල ධර්මයන් ඉපදුනේ කුමක් නිසාද? ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව නිසා තමයි මාර්ගඵල ඉපදුනේ. හැබැයි අර ජලය නිසා තමයි පිපාසය සංසිඳෙන්නේ. නමුත් ජලය මතුවෙන්නේ උල්පතෙන්. අන්න ඒ වගේ ධර්ම රත්නය නිසා තමයි සත්වයාට මාර්ගඵල අවබෝධය සිද්ධ වෙන්නේ. නමුත් මේ ධර්ම රත්නය ලෝකයට දායාද කරන්නා වූ මහෝත්තමයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙන නිසා බුදුරජාණන් වහන්සේටත් අපි අදිමාත්‍ර ගෞරවයක් සිද්ධ කරනවා. පින්වතුනි ධර්ම රත්නය කියනකොට මේක කොටස් කීපයකට බෙදන්න පුළුවන්. විශේෂ වශයෙන්ම ධර්ම රත්නයේ විදියට ගන්නේ සතර මාර්ග
ධර්මයන් සහ සතර ඵල ධර්මයන් සෝතාපට්ටි මග්ග, සකදාගාමි මග්ග, අනාගාමි මග්ග, අරිහත් මග්ග කියන මේ සතර මාර්ගය සෝවාන් ඵල, සකදාගාමි ඵල, අනාගාමි ඵල, අරිහත් ඵල කියන මේ සතර ඵල ධර්මයන්. එතන මාර්ග 4යි, ඵල 4යි, කොටස් 8යි. ඊට පස්සේ නිර්වාණ ධර්මය. එතකොට කොටස් 9යි. මෙන්න මේ කොටස් 9ට කියනව නව ලෝකෝත්තර සද්ධර්මය කියලා. මේ 9ට අමතරව ධර්ම රත්නයේ සංග්‍රහ වෙන ඉතිරි කොටස තමයි පරියත්ති ධර්මය. එතකොට පරියත්ති ධර්මය කියන කොටසත් එක්ක එකතු කරායින් පස්සේ ධර්ම රත්නයට අඩංගු කරුණු තියෙනවා 10ක්. මාර්ගඵල ධර්ම 8යි, නිර්වාණයයි 9යි. මේකට කියනවා නව ලෝකෝත්තර ධර්මය කියලා. පරියත්ති ධර්මයයි කොටස් 10යි. මෙන්න මේ කොටස් 10ට තමයි ධර්ම රත්නය කියලා කියන්නේ. පින්වතුනි මෙන්න මේ ධර්ම රත්නය තමයි අපේ ජීවිතේට උපකාර වෙන්නේ. මෙන්න මේ ධර්ම රත්නය නිසා තමයි අපි සංසාර දුකෙන් අත මිදෙන්නේ. බුදුරජාණන් වහන්සේ ජීවිතේට ඇහින් දකින්නේ නැතුව මාර්ගඵල උපදවාගත්ත සත්වයෝ ඕනතරම් මේ ලෝක ධාතුව තුල ඉන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම රත්නය ස්පර්ශ කරන්නේ නැතුව මාර්ගඵල ධර්මයන් උපදවාගත්ත කිසිදු ශ්‍රාවකයෙක් ලෝක ධාතුව තුල विद्यमान වෙන්නේ නැහැ. එනිසා අපේ නිවන සඳහා මූලික වශයෙන් උපකාර වන රත්නය ධර්ම රත්නයයි. ඒ වගේම බුද්ධ ශාසනය පිහිටලා තියෙන්නේ ධර්ම රත්නය මතයි. ධර්ම රත්නය ශක්තිමත් වෙන්න තුනුරුවන්ම ශක්තිමත් බවට පත් වෙනවා, ප්‍රකට වෙනවා. ධර්ම රත්නය දුර්වල වෙන්න මුළු ශාසනයම විනාශ වෙලා යනවා. ඒකට හේතුව මේකයි. මේ ධර්මය කොටස් 3කට බෙදන්න පුළුවන්. පරියත්ති ධර්මය, පටිපත්ති ධර්මය, ප්‍රතිවේද ධර්මය කියලා කොටස් 3කට බෙදන්න පුළුවන්. එතෙන්දී පරියත්ති ධර්මය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් අවුරුදු 45ක් මුළුල්ලේ ලෝක සත්වයාට චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරවීම සඳහා දේශනා කරන ලද ධර්ම දේශනා සමූහයයි. ප්‍රතිපත්ති ශාසනය යනු ඒ ධර්ම දේශනා අනුගමනය කරන ශ්‍රාවකයන් තුල උපදින పూర్ව භාග ප්‍රතිපදාව නම් වූ සීල, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ ගුණ ධර්ම ටික. ප්‍රතිවේද ශාසනය කියලා කියන්නේ සතර මාර්ග, සතර ඵල, නිර්වාණය කියන මෙන්න මේ ධර්ම 9 නව ලෝකෝත්තර ධර්මයට කියනවා ප්‍රතිවේද ධර්මය කියලා. එතකොට පරියත්ති ධර්මය, ප්‍රතිපත්ති ධර්මය, ප්‍රතිවේද ධර්මය කියන මේ තුන ගත්තයින් පස්සේ මේ තුනෙන් වටිනා දහම් කොටස වෙන්නේ ප්‍රතිවේද ධර්මයයි. ප්‍රතිවේද ධර්මයෙන් තමයි සත්වයෝ නිවන් දකින්නේ. ප්‍රතිවේද ධර්මයෙන් තමයි සත්වයන් සංසාර දුකින් අත මිදෙන්නේ. නමුත් මේ ප්‍රතිවේද ධර්මය කියන එක ප්‍රතිපත්ති ධර්මයෙන් තොරව ලැබෙන්නේ නැහැ. ප්‍රතිපත්තිය පුරණ කෙනාටමයි ප්‍රතිවේදය උපදින්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ නමුත් ප්‍රතිපත්ති අනුගමනය කරලමයි මේ ප්‍රතිවේද ධර්මය උපදවා ගත්තේ. පසේ බුදුරජාණන් වහන්සේලා නමුත් ප්‍රතිපත්ති අනුගමනය කරලමයි මේ ප්‍රතිවේද ධර්මය උපදවා ගන්නේ. අපිත් එහෙමයි. ඒ නිසා ප්‍රතිපත්ති ශාසනය නැති කල්හි ප්‍රතිවේද ශාසනය विद्यमान වෙන්නේ නැහැ. පින්වතුනි මේ ප්‍රතිවේද ශාසනය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සංකත සහ අසංකත කියලා. මේ නිර්වාණය කියන ධර්මය අසංකත ධර්මයක්. ඒක සත්ව సంతාණයෙන් බාහිර ධර්මයක්. නමුත් සතර මාර්ග, සතර ඵල කියන මෙන්න මේ ලෝකෝත්තර ධර්මයන් තම තමා තුල උපදවා ගත යුතු ධර්ම කොටසක්.
සෝවාන් මාර්ග ඥානය සෝවාන් ඵලය කියන්නේ බාහිර තියෙන දෙයක් නෙවෙයි. තමන් උපදවාගත යුතු ධර්ම කොටසක්. සකදාගාමි මාර්ගය සකදාගාමි ඵලය කියන්නේ තමන් උපදවාගත යුතු ධර්ම කොටසක්. අනාගාමි මාර්ගය අරිහත් මාර්ගයේ අනාගාමි ඵලය අරිහත් ඵලය කියන මේ සතර මාර්ග ඥාන සතර ඵල ඥාන කියන මේ කොටස් 8 අපගේ හදවත තුල උපදවාගත යුතු ධර්ම කොටස් බව දත යුතුයි. එතකොට ප්‍රතිවේද ශාසනයෙන් භාගයක්ම තම තමා තුල උපදවාගත යුතු ධර්ම කොටස් නිවන හැර. එතකොට මේ ප්‍රතිවේද ධර්මයන් සතර මාර්ග සතර ඵල උපදවා ගැනීමට මුලින් අනුගමනය කළ යුතු ප්‍රතිපදාවක් තියෙනවා. ඒ තමයි සීල සමාධි ප්‍රඥා එහෙම නැත්නම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. මේකට කියනවා පූර්ව භාග ප්‍රතිපදාව කියලා. මෙන්න මේ මාර්ගඵල ධර්මයන් ස්වකීය චිත්තසංතානය තුළ උපදවා ගැනීමට කලින් දියුණු කර යුතු ලෞකික සීල සමාධි ප්‍රඥා වලට තමයි කියන්නේ ප්‍රතිපත්ති ශාසනය කියලා. ඒ ප්‍රතිපත්ති ශාසනය නැතුව ප්‍රතිවේද ශාසනය Taman තුළ උපදවා ගන්න හැකියාවක් නැහැ. ඒක තමයි සඳහන් වෙන්නේ පඨමස්ස මග්ගස්ස පරිකම්මං පඨමස්ස මග්ගස්ස උපනිස්සේ පච්චේන පච්චයෝ. සෝවාන් මාර්ග ඥානයට පූර්ව භාග ප්‍රතිපදාව උපනිස්සේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ဒုတိ යස්ස මග්ගස්ස පරිකම්මං ဒုတိ යස්ස මග්ගස්ස උපනිස්සේ පච්චේන පච්චයෝ. සකදාගාමි මාර්ග ඥානෙ උපදවා ගන්න කලින් දියුණු කළ යුතු පූර්ව භාග ප්‍රතිපදාව උපනිස්සේ වෙනවා. අනාගාමි මාර්ගයටත් එහෙමයි අරිහත් මාර්ගයටත් එහෙමයි. එතකොට මේ ප්‍රතිපත්ති ශාසනය කියන්නේ ශ්‍රාවකයන් තුල උපදවා ගත යුතු චිත්ත චෛතසික ධර්ම. ප්‍රතිවේද ශාසනයනොත් සතර මාර්ග සතර ඵල කියන මේ කොටස් 8 අපේ හදවත තුල උපදින චිත්ත චෛතසික ධර්ම බව දත යුතුයි. එතකොට මේ දෙකම පෞද්ගලිකයි. තම තමා උපදවා ගත යුතුයි. පච්චත්තං වේදිතබ්බෝ කිව්වේ ඒකයි. පච්චත්තං වේදිතබ්බෝ කිව්වේ තම තමා විසින් වීර්ය කළා තම තමන්ගේ චිත්තසංතානය තුල උපදවා ගත යුතුයි. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සතර මාර්ගඥානයෙන් නිවනට පත්ුනේ සරියුත් මහරහතන් වහන්සේ. ඒ මාර්ග ඥාන වලින් අපිට නිවන් දකින්න බෑ. බණ කියන ස්වාමීන් වහන්සේට නිවන් දකින්න ඕන නම් උන්වහන්සේගේ හදවත තුල මාර්ගඵල උපදවා ගත යුතුයි. ඒ මාර්ගඵල වලින් තමයි උන්වහන්සේ නිවන් දකින්නේ. මේ බණ අහන පින්වතුනුත් එහෙමයි. තම තමන්ට නිවන් දකින්න ඕන නම් තම තමන් තුල සතර මාර්ග සතර ඵල ධර්මයන් උපදවා ගත යුතුයි. එතකොට මේ ප්‍රතිපත්ති ශාසනයයි ප්‍රතිවේද ශාසනයයි කියන කොටස් දෙකම නිවන හැර අනිත් සියලුම ඒවා තම තමා තුල උපදවා ගත යුතු චිත්ත චෛතසික ධර්ම කොටස්. එතකොට මේ ප්‍රතිපත්ති ශාසනයට පරියත්ති ශාසනය උපනිශ්‍රේ වෙනවා. පරියත්ති ශාසනය නැති වුණොත් ප්‍රතිපත්ති ශාසනය ඇති කර ගැනීමට හැකියාවක් නැහැ. ප්‍රතිපත්ති ශාසනය ශ්‍රාවකයන්ට ඇති කර ගන්නට පුළුවන්කම තියෙන්නේ පරියත්ති ශාසනය ඇති කල්හිමයි. ඒ නිසා පරියත්ති ශාසනය ඇති කල්හි ප්‍රතිපත්ති ශාසනය තිබේ. ප්‍රතිපත්ති ශාසනය ඇති කල්හි ප්‍රතිවේද ශාසනය තිබේ. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ ඉමේච සුබද්ද බික්ඛු සම්මා විහෙරෙයුං නසුඤ්ඤෝ ලෝකේ අරහන්තේහි අස්ස. සුබද්දයනි මේ භික්ෂූන් වහන්සේලා ශ්‍රාවකයන් වහන්සේලා මනාකොට ප්‍රතිපත්ති ධර්මය අනුගමනය කරනව නම් පරියත්තියට අනුකූලව මේ ලෝකය රහතන් වහන්සේලාගෙන් හිස් වෙන්නේ නැත. ඒ නිසා පරියත්ති ශාසනය ඇති කල්හි ප්‍රතිපත්ති ශාසනය තිබේ. ප්‍රතිපත්ති ශාසනය ඇති කල්හි තමයි ප්‍රතිවේද ශාසනය තියෙන්නේ. පරියත්ති ශාසනය නැති වුණොත් ප්‍රතිපත්ති ශාසනය නැත. ප්‍රතිපත්ති ශාසනය නැති වුණොත් ප්‍රතිවේද ශාසනය නැත. එතකොට සම්පූර්ණ බුද්ධ ශාසනය පිහිටලා තියෙන්නේ පරියත්ති ශාසනය මතයි.
තස්මා පරියත්තියා ඨිතාය ශාසනං ඨිතං හෝති. ඒ නිසා පරියත්ති ශාසනයේ නිරුපද්දිත වැති කල්ලි සමස්ත බුද්ධ ශාසනයම පවතිනවා. ශාසන ඨිතියා පරියත්ති මේව ප්‍රමාණං. ශාසනයාගේ පැවැත්ම සඳහා පරියත්ති ශාසනය පමණක් ප්‍රමාණවත්. පරියත්ති ඇති කල්ලි අවශ්‍ය කෙනෙකුට ප්‍රතිපත්තිය පුරා ගන්න පුළුවන්. ප්‍රතිපත්තිය පිරුවොත් මාර්ගඵල උපදවා ගන්න පුළුවන්. එනිසා බුද්ධ ශාසනය ගැන හැඟීමක් තියෙන පින්වතුන් ශාසනය ආරක්ෂා කරන්න කියලා කරන්නට ඕන මේ පරියත්ති ශාසනය ස්ථාපිත කිරීමයි. අපි කොහොමද මේ පරියත්ති ශාසනය ස්ථාපිත කරන්නේ කියන එකට අපිට নানা උදාහරණ ගන්න පුළුවන්. ණය ක්‍රමය ගන්න පුළුවන්. මුලින්ම බුදුරජාණන් වහන්සේගේ ණය ක්‍රමය අපිට ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මුලින්ම ලෞතර බුද්ධත්වයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ පූරිත පාරමී බලයෙන් ස්වයංභූ ඥාණයෙන් ප්‍රතිපත්ති ශාසනය තමන් තුළ ඇති කරගෙන ප්‍රතිවේද ශාසනය තමන් තුළ ඇති කරගෙන ලෞතර බුද්ධත්වයට පත් වුණා. පත් වෙලා උන්වහන්සේ මොකද කරේ? මුලින්ම ඉසිපතනාරාමයට වැඩම කරලා තමන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය දේශනා කරන්නට යෙදුණා. මෙන්න මේ ධර්ම දේශනා කරනකොට මනුස්ස ලෝකෙන් එක්කෙනෙක් අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියන තාපසයන් වහන්සේ ප්‍රතිපත්ති සහ ප්‍රතිවේද කියන ශාසන දෙක තමන් තුළ උපදවාගෙන පරියත්ති ශාසනයත් යම් කොටසක් ඉගෙන ගන්නට යෙදුණා. එතකොට මනුස්ස ලෝකෙ දැන් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසනය ඇති කරගත්තා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ කරපු එක තමන් අවබෝධ කරගත්ත ධර්මය තවත් කෙනෙකුගේ හදවත තුලයි තැන්පත් කරේ. ඒ නිසා චිප් වල ඉන්ටර්නෙට් වල নানা උපකරණ වල දාලා තිබ්බට ශාසනය ආරක්ෂා වෙන්නේ ස්වල්ප වශයෙන්. ශාසනය ආරක්ෂා වෙන්නේ හදවත් තුල තැන්පත් කරන ලද ධර්මයේ. ඒක දත යුතුයි. ඊට පස්සේ පහවදා පිළිවෙලින් ධර්ම දේශනා කළා. පස්වග මහණුන් පස් දෙනාම මාර්ගඵල ධර්මයන් උපදවලා ආර්ය ශ්‍රාවකයන් බවට පත් කරා. ඉන් අනතුරුව ක්‍රමක්‍රමයෙන් පුනා ධර්ම දේශනා කරලා යසකුල පුත්‍රයා ඇතුළු යහළුවන් 54 දෙනා මාර්ගඵල ධර්මයන් අවබෝධ කරගත්තා. දැන් බුදුරජාණන් වහන්සේ නමක් සමග මේ ලෝකේ රහතන් වහන්සේලා 61 නමක් බිහි වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ මුලින්ම ධර්මය අවබෝධ කරගෙන තව 60 දෙනෙක්ගේ හදවත් තුල මේ තමන් අවබෝධ කරගත්ත ධර්මය තැන්පත් කරන්නට යෙදුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කුමක්ද කරන්නට යෙදුනේ? චරත වික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං. මහණෙනි, ඔබ වහන්සේලා දැන් ධර්මය අවබෝධ කරගත්තා. ඔබ වහන්සේලාගේ හදවත් තුල ධර්මය තැන්පත් කරගත්තා. ඒ පමණින් සෑහීමකටපත් වෙන්න එපා. අන්‍ය වූ සත්වයන් තුලත් ඔබ අවබෝධ කරගත්ත ධර්මය තැන්පත් කරන්න. මොකද හේතුව බහුන්නං වතාය උප්පජ්ජන්ති තථාගතා. තථාගතයන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ එක්කෙනෙකුට දෙන්නෙකුට පිහිට වෙන්න නෙවෙයි, බොහෝ සත්වයන්ට පිහිට වීමටයි. මා භික්ඛවේ ද්වේ ඒකේන මග්ගේන අගමිත්ත. මහණෙනි, මෙතන 69ක් ඉන්නෝ. මේ 69 එකපාරක දෙන්නෙක් යන්න එපා. එකපාරක එක්කෙනා බැගින් 60 දිශාවකට යන්න කියලා මේ රහතන් වහන්සේලා 69 නානා දිශාවලට පිටත් කර හැරියා. බුදුරජාණන් වහන්සේ ඒ රහතන් වහන්සේලා 69 පිටත් කරලා නිකන් හිටියේ නෑ. තමන් වහන්සේත් එකපාරක ධර්මය ප්‍රචාරය කිරීමෙහි යෙදුණා. මෙන්න මේක තමයි ණය ක්‍රමය. මුලින්ම තමන් අවබෝධ කරගත්තා, අනිත් අයටත් අවබෝධ කෙරෙව්වා. ඒ අවබෝධ කරගන්න ක්‍රමය තමයි ධර්මය දේශනා කිරීම.
ධර්ම දේශනා කරන්න වටාපතක් අරගෙන සුදු රෙද්දක් දාලා පුටුවකම වාඩි වෙලා ඉන්න ඕනේ නැහැ. දැන් මේ මෙතන පින්තුන් ඉන්නවනේ. මේ පින්තුන් ධර්මයේ පිළිබඳව යම් යම් කරුණු දන්නවා. දැන් ප ဋ ාණය ගැන දන්නවා. ප ဋ ාණය කියන්නේ බුද්ධ ශාසනයේ මුලින්ම අතුරු දහන් වෙන කොටස කියලා දන්නවා. මෙතන යම්කිසි කෙනෙක් යම්කිසි ආයතනයක වැඩ කරනව නම් ඒ ආයතනයට ගිහිල්ලා ඒ ආයතනයේ ඉන්න අයට කියන්න පුළුවන්. බුද්ධ ශාසනයේ ප ဋ ාණය කියන්නේ විශේෂ ධර්ම කොටසක්. මේ ධර්ම කොටස තමයි ශාසනයේ මුලින්ම අතුරු දහන් වෙන්නේ. ඒ නිසා අපි මේක ආරක්ෂා කරගන්න ඕන කියලා අනිත් අයගේ සිත්වලට මේ සංකල්පය බහාලන්න පුළුවන්. ඒ බහාලන ක්‍රමය තමයි පුනා ප්‍රකාශ කරන්නට ඕන. ඒක තමයි ක්‍රමය. බුදුරජාණන් වහන්සේත් එහෙමයි සිද්ධ කරේ, ශ්‍රාවකයන්ටත් එහෙමයි අවවාදන ශාසනා කරන්නට යෙදුනේ. එහෙම කෙරුවොත් තමයි බොහෝ සත්වයන්ගේ හදවත් තුල ධර්මයේ පිහිටන්නේ. බොහෝ සත්වයන් තුල ධර්මයේ පිහිටියොත් තමයි බුද්ධ ශාසනය ස්ථාපිත වෙන්නේ, බුද්ධ ශාසනය බැබලෙන්නේ. තථාගත පවේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති නෝපටිච්ඡන්නෝ. මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම විනය දෙක බැබලෙන්නේ විවෘත වෙච්ච තරමටයි. මේක සැඟවෙන්න අභාව පාප්ත වෙලා යනවා. එනිසා භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය බබලවන්නට ඕන නම් මේ ධර්මය හදවතින් හදවතට ගෙන යා යුතුයි. හදවතින් හදවතට ගෙන ගිහිල්ලා බොහෝ සත්වයන්ගේ හදවත් තුල මේ ධර්මය ස්ථාපිත කෙරුවොත් තමයි බුද්ධ ශාසනය බබලෙන්නේ. එහෙම නැතුව වෙන බාහිර භෞතික දේවල් මොනතරම් කෙරුවත් බුද්ධ ශාසනය බබලන්නේ නැහැ. මහ පොළොව තලයේ ඉඳලා අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා රුවන්වැලි මහා සෑය වගේ චෛත්‍ය ඉදි කෙරුවත් බුද්ධ ශාසනය ස්ථාපිත වෙන්නේ නැහැ. හැබැයි සතර පද ගාතාවක් හරි හදවතෙන් හදවත තැම්පත් කරගෙන යනවන යම් කිසි කෙනෙක්, ඒ නිසා බුද්ධ ශාසනය බබලනවා. එහෙම කියන්න හේතුව මොකද්ද? එහෙම කියන්න හේතුව තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා පිරිනිවන් පෑවයින් පස්සේ අපේ මේ ලංකා ද්වීපයේ බුද්ධ ශාසනය අරගෙන ආවේ මහින්ද මහරහතන් වහන්සේ. මහින්ද මහරහතන් වහන්සේ ලංකා ද්වීපයට අරගෙන එනකොට මොනවද අරගෙන ආවේ? ප්‍රතිමා කීයක් අරගෙන ආවද? කිසිදු බුද්ධ ප්‍රතිමාවක් අරගෙන ආවේ නැහැ. ධාතුන් වහන්සේලා කී නමක් වැඩමවාගෙන ආවද? ප්‍රථම ගමනේදී එක ධාතුන් වහන්සේ නමක්වත් වැඩමවාගෙන ආවේ නැහැ. බෝධීන් වහන්සේලා කී නමක් වැඩමවාගෙන ආවද? ප්‍රථම ගමනේදී කිසිදු බෝධීන් වහන්සේ නමක් වැඩමවාගෙන ආවේ නැහැ. නමුත් බුද්ධ ශාසනය ලංකාවට අරගෙන ආවා. එතකොට මොකක්ද අරගෙන ආපු බුද්ධ ශාසනය? තමන්ගේ හදවත තුල භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරපු ධර්මය දරාගෙන ආවා. දරාගෙන ඇවිල්ලා මිහින්තලාවේ දේවානම්පියතිස්ස රජුරු ඇතුළු 40000ක් පිරිසට මුල්ම ධර්ම දේශනාව පවත්වන්නට යෙදුණා. ඒ තමයි චුල්ලහත්ති පදෝපම සූත්‍ර දේශනාව පවත්වන්නට යෙදුණා. මහින්ද මහරහතන් වහන්සේ මෙන්න මේ චුල්ලහත්ති පදෝපම සූත්‍ර දේශනාව කරන අවස්ථාවෙහි දේශනාව අවසානයේ දේවානම්පියතිස්ස රජුරෝ සහිත 40000ක් දෙනාගේ හදවත් තුල බුද්ධ ශාසනය පිහිටියා. 40000ක් දෙනා සහිත දේවානම්පියතිස්ස රජුරෝ තුනුරුවන් සරණ ගියා. පංචශීලයේ පිහිටියා. අන්න බුද්ධ ශාසනය පතුරවන ක්‍රමය. ඊට පස්සේ එතනින් නතර උනේ නැහැ. එදා හවස සුමන සාමණේරයන් වහන්සේට ආරාධනා කරා ධර්ම ශ්‍රවණය සඳහා දේවතා ආරාධනාව කරන්න කියලා. එදා සුමන සාමණේරයන් වහන්සේ මුළු ලංකාවටම ඇහෙන විදියට දේවතා ආරාධනාව කරන්නට යෙදුණා. ඒ දේවතා ආරාධනාව අහලා දසදහසක් සක්වලින් දෙවිවරු මේ ලංකා ද්වීපයට එකතු වුණා. එකතු වෙච්ච වෙලාවේ මහින්ද මහරහතන් වහන්සේ මිහින්තලේ වැඩ සිටිමින්
සමචිත්ත පරියාය සූත්‍ර දේශනාව කරා. දැන් බලන්න එක සැරයක් බණ කිව්වා කියලා අපි වගේ ගිහිල්ලා විවේක ගන්නෑ. දෙවෙනි වතාවට නැවතත් ධර්ම දේශනා කරා. මේ සමචිත්ත පරියාය සූත්‍ර දේශනාව අහලා කතා පරියෝසානේ අසංකේයානං දේවතානං ධම්මාභි සමයෝ අහෝසි. මේ සමචිත්ත සූත්‍ර දේශනාව අවසන් වෙන විට එදා සරියුත් මහරහතන් වහන්සේ මේ සූත්‍ර දේශනා කරන අවස්ථාවේ යම්තාක් නිවන් දැක්කනම් අන්න ඒ වගේම අසංඛේය ගණන් දෙවිවරු බ්‍රහ්මයෝ මාර්ගඵල අවබෝධයෙන් ධර්ම අවබෝධය සිද්ධ කරන්නට යෙදුනා. මෙන්න මෙතනිනුත් දත යුතුයි මාර්ගඵල උපදවා ගන්නට මොකක්ද අවශ්‍ය වෙන්නේ? පරියප්ති ශාසනයයි. බුද්ධ ශාසනය කියලා මොකක්ද ස්ථාපිත කරේ? පරියප්ති ශාසනයයි. ඊට පස්සේ එතනින් නතර උනේ නැහැ. ආපු දවසේ පහුවදා රජමාලිගාවට වැඩම කරලා ධර්ම දේශනා කරන්නට යෙදුනා. මුලින්ම රජමාලිගාවේ හිටපු අනුලා දේවිය ප්‍රදාන 500ක් බිසෝවරුන්ට විමානවත්තු පාළිය, പ്രേතවත්තු පාළිය, සත්‍ය සංයුත්තේ කියන මෙන්න මේ පරියප්ති ධර්ම දේශනා සමූහය දේශනා කරන්නට යෙදුනා. මේ දේශනාව අවසන් වෙන විට අනුලා දේවිය සහිත 500ක් දෙනා දහසක් ණය පටිමණ්ඩිත සෝතාපට්ටි මාර්ගඵල ඥාන අවබෝධ කරගෙන අග්‍රමහා නිවනින් සැනසුණා. එතකොට මහින්ද මහරහතන් වහන්සේ මොකද කරේ? පුනා ධර්ම දේශනා කිරීමයි. පුනා ධර්ම දේශනා කිරීමයි. එතනින් නතරුනේ නැහැ. ඒ දවසම මහා මේඝවන උයනට වැඩම කරලා නැවතත් දේවදූත සූත්‍රයෙන් ධර්ම දේශනා කරා. ඒ දේවදූත සූත්‍ර ධර්ම දේශනාව අහලා දහසක් දෙනා සෝවාන් මාර්ගඵල අවබෝධයෙන් අග්‍රමහා නිවන සාක්ෂාත් කරගන්නට යෙදුණා. එතනින් නතර කරෙත් නැහැ. දැන් බලන්න වෙහස මහන්සිය බලන්න. පුනා ධර්ම දේශනා කිරීම. මේක තමයි ශ්‍රාවකයන්ගේ කෘත්‍යය. ඊට පස්සේ නැවතත් එදාම ආසිවිසෝපම සූත්‍රයෙන් ධර්ම දේශනා කරන්නට යෙදුණා. දැන් එක දවසේම ධර්ම දේශනා කොච්චර කරාද තමන් වහන්සේ තනියම මෙන්න බුද්ධ ශාසනය පිහිටුවන හැටි. ආසිවිසෝපම සූත්‍රයෙන් ධර්ම දේශනා කළ කල්ලි දහසක් දෙනා සෝවාන් මාර්ගඵල අවබෝධයෙන් අග්‍රමහා නිවන අවබෝධ කරගත්තා. එතනින් නතර කරෙත් නැහැ. ඒ ලංකාවට ඇවිල්ලා දෙවෙනි දවසේ මේ වෙනකොට 2500ක් මාර්ගඵල අවබෝධයෙන් ධර්මය අවබෝධ කරගත්ත සසර දුකින් මිදුණා. හේතුව මොකද? මහින්ද මහරහතන් වහන්සේ මොනවද ලංකාවට අරගෙන ආවේ? කිසිම ධාතුන් වහන්සේ නමක් අරගෙන ඇවිල්ලා නෙමෙයි, කිසිම බුද්ධ ප්‍රතිමාවක් අරගෙන ඇවිල්ලා නෙමෙයි, කිසිම බෝධීන් වහන්සේ නමක් වඩමවාගෙන ඇවිල්ලා නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ පරියප්ති ධර්මය අරගෙන ඒ ධර්මය පුනා දේශනා කිරීමේ ප්‍රතිඵලයක්. මේ විදියට දවස් 9ක් මුළුල්ලේ රජවාසලේ නතර වෙලා එක දිගට දිනපතාම ධර්ම දේශනා කරන්නට යෙදුණා. මෙහෙම ධර්ම දේශනා කරන විට දවස් 9 ඇතුළත 9500ක් සත්වයන් මාර්ගඵල අවබෝධ කරගෙන උතුම් වූ නිවනින් සැනසෙන්නට යෙදුණා. පින්වතුනි මෙහෙම මේ ශාසනය පැවැතෙන ක්‍රමය කියන්න ගියොත් කෙලවරක් නැහැ. මේ පසුවත් ඇතිවෙච්ච අරිට්ඨ මහරහතන් වහන්සේ වැනි මහරහතන් වහන්සේලා පරම්පරාවෙන් පරම්පරාවට මේ ධර්මය රැකගෙන ආවා. මේකෙන් තේරුම් ගන්නට ඕන මේ බුද්ධ ශාසනය පැතිරෙන ක්‍රමය සහ පිහිටන ක්‍රමය. පළවෙනි කාරණාව තමයි තමන් පරියප්ති ධර්මය අධ්‍යයනය කළ යුතුයි. අනිත් අයගේ හදවත්වල පරියප්ති ධර්මයේ පිහිටවිය යුතුයි. එය කරන්නේ නැවත පුනා දේශනා කිරීම මගින්. මෙතෙක් කල ශාසනය පැවතිලා ආවේ ඒ නිසා ඒ විදියටයි. ඒක තමයි සමහර ස්ථානවල සඳහන් වෙන්නේ. මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ ගත්තොත් බහූනං වාචෙත්වා බොහෝ සත්වයන්ට මේ ධර්මයේ පුනා දේශනා කරලා බහූනං හදයේ පටිච්චාපෙත්වා බොහෝ දෙනාගේ හදවත් තුල මේ බුද්ධ ශාසනය පිහිටුවලා අනුපාදිශේෂාය පරිනිබ්බාන ධාතුය පරිනිබ්බායි උන්වහන්සේලා පිරිනිවන් පෑවා.
ඒ නිසා මේ බුද්ධ ශාසනය පිහිටලා තියන්නේ කොතනද කියන ප්‍රශ්නය අහලා ඒකට පිළිතුරු ලබා දීලා තියෙන්නේ යේසං පාලිතෝච අත්තතෝච අනූනම් වත්තති මණිගටේ පක්ඛිත්ත තේලමිව ඊසකම්පින පග්ගරති යම් කිසි කෙනෙක් මේ පරියත්ති ධර්මය අහගෙන එක වචනයක්වත් අමතක කරන්නේ නැතුව තමන්ගේ සිතේ දරාගෙන ඉන්නව නම් ඒව රූපේසු අදිමත්ත සති ගති දිති මන්තේසු ලජ්ජීසු කුක්කුච්චකේසු පුග්ගලේසු පටිච්චිතන්ති වේදිතබ්බං මේ බුද්ධ ශාසනය පිහිටලා තියෙන්නේ සත්වයන්ගේ හදවත් කුල බව දත යුතුයි. එනිසා තම තමන්ට හැකි පමණින් අන්න වූ සත්වයන්ගේ හදවත් කුල මේ බුද්ධ ශාසනය පිහිටලීමට අපි හැම දිනාම වෙරවීරිය දත කළ යුතුයි. ඒ වෙරවීරිය කරන්නට ඕන වෙන ක්‍රමයක් නැහැ. පුන පුනා ධර්මය ප්‍රකාශ කිරීමෙන්, පුන පුනා දහම් පොත් මුද්‍රණය කළ බෙදා හැරීමෙන්, පුන පුනා මේ සම්බන්ධ උනන්දු ඇති කිරීමෙන් මේක තමයි එකම ක්‍රමය. ඒ නිසා මේ විදියට මේ ශාසනයේ මුලින් මතුරු දහම් වෙන පරියත්ති ධර්මයේ අතරින් මේ ප ဋ ාණ ධර්මය තව බොහෝ කාලයක් යනතෙක් ආරක්ෂා කර ගැනීමට මේ පින්තුන් හැමදෙනාටම ශක්තිය, ධෛර්යය, වීරිය, චිත්ත සංතාන තුල පහළ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. එසේ ආශිර්වාද කරන ගමම මේ තැන්පත් කරන්නට යෙදුනා වූ සියලුම පූජා වස්තු සමූහය එදා ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේ අනන්ත ණය සමන්නාගත සමන්ත ප ဋ ාණ මහා ධර්මයේ සම්මර්ෂණය කරමින් වැඩ සිටින අවස්ථාවෙහි නීල පීත ලෝහිත මංජිට්ඨ ප්‍රභාස්වර ආදී ශවණක් ගන බුද්ධ රශ්මි මාලාවන්ගෙන් අනන්ත අප්‍රමාණ ලෝක ධාතුන් ආලෝකමත් කරමින් වැඩ සිටියා වූ බුදුරජාණන් වහන්සේ උදෙසා මේ සියලුම පූජාවන් පූජා කරමින් පූජා වේවා කියන අදහස ඇති කරගෙන බුද්ධ පූජාව ප ဋ ාණ සජ්ජායනාව